මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මින ප්‍රවෘත්ති සංස්කරණය සම්පත් විලේගොඩ ප්‍රකාශය දිනුෂා වෙත්තසිංහ. ලබන සඳුදා සිට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත. රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව අගමැති කියයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී සම්මතයි. ජාතික ගුවන් විදුලියෙන් සහ ජාතික රූපවාහිනියෙන් ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මක්. විදුලි හා ජලනල ක්ෂේත්‍රයේ වෘත්තීය ශිල්පීන්ට NVQ සහතිකය නොමිලේ. ගම සමග පිළිසඳරින් බලංගොඩ ග්‍රාමීය මාර්ග 30ක් සංවර්ධනයට පියවර. බැසිල් රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවට. හයිටි ජනාධිපති ප්‍රහාරයකින් මියයි. ඔලිම්පික් ධජය රැගෙන යාමේ අවස්ථාව ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකුට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දිවයිනේ සියලු ගුරුවරුන්ට COVID-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබා තිබේ වැඩසටහන ලබන සඳුදා ආරම්භ කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග පසුගියදා පැවති සාකච්ඡාවේදී තීරණය කෙරුණේ සියලු ගුරුවරුන්ට සතියක් ඇතුළත COVID එන්නත ලබා දීමටයි. ඒ අනුව මෙරට සියලු ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට මෙන්ම අනධ්‍යයන සේවකින්ද මේ යටතේ COVID එන්නත ලබා දීමට නියමිතයි. ගුරුවරුන් ප්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා පාසල් කඩනමින් විවෘත කිරීමට හැකිවන පරිදි එන්නත්කරණය සිදු කෙරේ. පාසල් විවෘත කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ලෙස ළමුන් 100ට අඩු පාසල් රාජ්‍යයේ ආධාර ලබන පාසල් සහ පිරිවෙන් විවෘත කිරීම සැලසුමයි. මෙරට කොවිඩ් එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව දිවයින පුරා ක්‍රියාත්මකයි. ඊට ත්‍රිවිධ හමුදාවේ පුළුල් දායකත්වය ලැබී තිබේ. අද දහවල් වන විට පුද්ගලයන් 1,15,000කට වැඩි පිරිසකට කොවිඩ් එන්නත ලබා දීමට ත්‍රිවිධ හමුදාවේ රණවිරුවෝ ක්‍රියා කළහ. මෙරට 32,44,000කට අධික පිරිසකට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇත. මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 12,84,000කට අධිකය. ලබන සැප්තැම්බර් මාසයේ අවසන් වන විට 130,000ක පිරිසකට කොවිඩ් එන්නත ලබා දීම රාජ්‍ය සැලැස්මයි. රටේ උරුමය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 131 වැනි ජාතික පුරාවිද්‍යා සැමරුම් උළෙලට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයේදී සෝමාවතිය සහ රිදි විහාරය පුරාවිද්‍යා පර්යේෂණ මධ්‍යස්ථාන ලෙස නම් කෙරෙන. සෝමාවතිය රාජ්‍ය මහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන්ට සහ රිදි විහාරයේ විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ ධම්මරක්කිත නාහිමියන්ට ඊට අදාළ සන්නස්පත්‍ර ප්‍රදානය කරන ලැබුවේ ජනාධිපතිතුමා විසිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කිරීමද මෙහිදී සිදුවිය. පරම්පරා 7ක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවය කළ සේවය වෙනුවෙන් සීගිරිය කල්පොටේ අලුත්ගෙදර පරපුර වෙත සම්මාන සහ සහතික පත්‍ර ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍යවරයා අතිනි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය සඳහා එම නියෝග ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. විවාදයට එක් වූ පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේ සඳහන් කළේ මෙරටටද ජාතික ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවයි. ආනයන අපනයන පාලනයේදී දේශීය කර්මාන්ත පිළිබඳ අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. විසිතුරු භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවද උන්වහන්සේ පැවසූහ. අපේ අතිරේක විලාසිතා සඳහා අපි පාවිච්චි කරන භාණ්ඩ විශාල වශයෙන් අපි ගේන්න පටන් ගත්තා. උදාහරණයකට ගත්තොත් රත්තරන්. මොකද මූල්‍ය අර්බුදයක් තියෙන රත්තරන් ගෙන ඒම ඉතාල වැදගත්.
ඒ රත්තරන් ගේන විදිය වැදගත්. අද ඒවා මාෆියාවක් හැටියටයි රත්තරන් ගෙනීම කරන්නේ. අද පවුමක මිල 1,85,000ක් තරම් යෝධ මිලකට ගිහිල්ලා තියෙනවා. එතකොට ස්වර්ණාභරණ කර්මාන්තයේදී ලක්ෂයකට රැකියා හිමිලා තියෙනවා. ඒ වගේම විදේශ රටවලින් චීනය ඇතුළු රටවලින් අපි විශාල වශයෙන් නිවි භාණ්ඩ හැටියට හැම දෙයක්ම ගේනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම හට්ටි මුට්ටි වළං ගත්තොත් අපේ දේශීය කර්මාන්ත ඕන තරම් තියෙනවා. ඒවට ප්‍රමුඛතාවයක් දීලා අපිට කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අදිෂ්ඨාන කළා තියෙනවා ජනාධිපතිතුමා. ඒ අදිෂ්ඨානය අපි ජයග්‍රහණය කිරීමෙන් පමණයි රටේ ලෝකයේ අද මුහුණ දෙන ප්‍රශ්නෙට අපිට උත්තර හොයාගන්න පුළුවන් වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්තයපා බණ්ඩාර මහතා කියා සිටියේ ආනයන පාලනයෙන් ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑමක් ඇති වී ඇතනම් එය වළක්වා ගැනීමට ක්‍රියා කරන බවයි. කාබනික පොහොර භාවිතය සම්බන්ධයෙන් විපක්ෂය විවේචනය කළද වකුකඩු රෝගීන් 50,000ක් රටේ සිටින බවත් ඊට හේතු වී ඇත්තේ විෂ සහිත ආහාර බවත් ඔහු සඳහන් කළේය. යුරෝපා වෙළඳපොළ පමණක් නොව තවත් වෙළඳපොළ සොයා ගැනීම රජයේ අරමුණ බවද මන්ත්‍රීවරයා පැවසීය. මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මාධ්‍ය ආයතන රජය විවේචනය කළද ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක ප්‍රශ්න කිරීමක් සිදු කර නැත. එදා රිචඩ් ද සොයිසා ඝාතනය කළේ වත්මන් විපක්ෂය බලයේ සිටියදී වන බවත් ඝාතන සහ මර්ධන සංස්කෘතිය හඳුන්වා දුන්නේ එම කාලයේදී බවත් අමාත්‍යවරයා කීවේය. පිට දිලා තියෙනවා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල. හරි ඒක තමයි ඇත්ත. දැන් අද කතා කරනවා මාධ්‍ය ආයතනයක් ගැන. මේ මාධ්‍ය ආයතන ඔක්කොම ගත්තාම ආණ්ඩුවට ගහනවා ඇති වෙන්න. ඔය ඔක්කොම මාධ්‍ය අපිට ගහනවා. හැබැයි අපි ප්‍රශ්නයක් ඇති කරලා නැහැනේ. හැබැයි තමුන්නාන්සේ ආණ්ඩු කරනකොට චොප් එකේ පුතා ක්‍රිෂාන්ත කියලා ගැහුවේ. ඒතකොට ප්‍රේමදාස මහත්තයා කොහෙද හිටියේ? කොහෙද හිටියේ? රිචඩ් සොයිසා මරද්දි කොහෙද හිටියේ? ඒ නිසා මේ මිනිමරුන් සංස්කෘතිය ගැන කවුද කියන අපි හොඳට දන්නවා. ඒසකරු කතානායකතුමා අපි ඉතාමත් ඔබතුමන් කවුරුන් ඉල්ලනවා. විපක්ෂ නායකතුමාට ඕන තරම් අයිතිය දෙනවා. 27 2 යටතේ දවස් දෙකක් ඉල්ලීම් කරලා පාර්ලිමේන්තු කමිටුවල ඉල්ලන්න. හරවත් මාධ්‍ය සංස්කෘතියක් රටට හඳුන්වා දීම අරමුණු කර ජාතික ගුවන් විදුලිය සහ ජාතික රූපවාහිනිය ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මකට එක්වේ. ඒ පිළිබඳ ගිවිසුම් ගතවීම ජාතික ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී අද පස්වරුවේ සිදුවිය. ගිවිසුමට අත්සන් තැබුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ, අධ්‍යක්ෂ ජෙනරාල් ජයම්පති හිම්කෙන්ද යන මහත්වරුන් විසිනි. පුද්ගලික මාධ්‍යවලින් රාජ්‍ය මාධ්‍යයට පවතින අභියෝග අභිබවා යමින් මෙරට පළමු ගණයේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා වීමේ අවස්ථාව මෙම ගිවිසුම් මගින් හිමිවන බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් පී විජේවීර මහතා මෙහිදී කීවේය. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා කියා සිටියේ ඓතිහාසික මෙම ගිවිසුම් මගින් ආයතන දෙකෙහිම ආර්ථිකය මෙන්ම අසන්නන් ප්‍රේක්ෂකයන් ජය ගැනීමට හැකියාව ලැබෙන බවයි. මෙමගින් රටේ පුද්ගලික ගුවන්විදුලි සහ රූපවාහිනී ආයතන අභිබවා යාමේ අවස්ථාව උදාවන බව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ජයම්පති බණ්ඩාර හිම්කෙන්ද මහතා පැවසීය. විදුලි සහ ජලනල ක්ෂේත්‍රයේ වෘත්තීය ශිල්පීන්ට NVQ සහතිකය නොමිලේ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. විදුලි ශිල්පීන් 40,000ක් සහ ජලනල කාර්මික ශිල්පීන් 10,000කට පෙර දැනුම ඇගීමේ ක්‍රම යටතේ එම සහතිකය ලබා දීමට නියමිතයි. ඊට අදාළ වන ත්‍රිපාර්ශ්වික අවබෝධතා ගිවිසුමකට ඊයේ අත්සන් තැබුණේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය, මහජන උපයෝගීතා කොමිසම සහ ත්‍රිතීක සහ වෘත්තීය අධ්‍යාපන කොමිසම හා එක්වයි. මේ අතතේ අයදුම් කරන ශිල්පීන්ට දැනුම ලබා දීම සහ ඇගීම් කටයුතු සිදු කෙරෙන්නේ ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරීම අධිකාරිය මගිනි. වෘත්තීය පුහුණුවට අමතරව ඔවුන්ට නව තාක්ෂණික දැනුම ලබා දෙමින් ගුණාත්මක ශිල්පියෙකු බවට පත් කෙරේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සංවර්ධනයක්ද එමගින් අපේක්ෂා කෙරේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. Sri Lanka Insurance, පියකුමින් මවකමින්. බලංකොඩ
බලාංගොඩ මැතිවරණ කොට්ටාසියේ ග්‍රාම්‍ය මාර්ගත්‍යයක් සම්වර්ධනය කෙරේ. ගම සමග පිළිසඳර වැඩසටහනට සමකාමීව එම ව්‍යාපෘති ක්‍රියාත්මකයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බලාංගොඩ ඉමුල්පේහි පසුගියදා පැවති ගම සමග පිළිසඳර දෙවැනි වැඩසටහනේදී ප්‍රදේශයේ අබලන් මාර්ග පද්ධතිය පිළිසකර කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටියහ. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ග සංවර්ධන අධිකාරියට උපදෙස් දෙනු ලැබුවේ අදාළ මාර්ග කඩිනමින් පිළිසකර කර දෙන ලෙසයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 50කි. බැසිල් රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට නියමිතයි. ඒ මහතාට අසුන් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 9 වැනි අසුන පනවා ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 30 අවුරුදු යුද්ධය නිමාවට පත් කළ රාජ්‍යය නැවත ත්‍රස්තවාදයකට හෝ අන්තවාදයකට හිස එසවීමට ඉඩ නොතබන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා අවධාරණය කරයි. අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා සිදු කළ පිරිස් කෙසේ හෝ නීති හමුවට ගෙනවිත් දඬුවම් ලබා දීමට උපරිමයෙන් ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය. ඒ සඳහා යම් කාලයක් ගත විය හැකිය. මේ වන විට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 32 දෙනෙකුට නඩු පවරා තිබේ. මාවනැල්ල බුදු පිළිමය විනාශ කිරීමේ සිද්ධියේ සැකකරුවන් 16 දෙනෙකුට එරෙහිවද කෑගල්ල මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. වනාත් විල්ලුව පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම මොහමඩ් තස්ලින් යන අය ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ පුද්ගලයන්ට මෙන්ම නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ තවත් සැකකරුවෙකුට මහාධිකරණයේ නඩු පවරා තිබේ. ඊට අමතරව හිටපු පොලිස්පතිට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇතැයි සරත් වීරසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ව්‍යාපාරික සැලැස්ම මාසයක් ඇතුළත ඉදිරිපත් කරන්නයි කෝප් කමිටුව එම සමාගමේ සභාපතිවරයාට නියෝග කරයි. සමාගම ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට අදාළ පූර්ණ ව්‍යාපාරික සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතාට දැනුම් දී තිබේ. එමෙන්ම පවතින තත්ත්වය පිළිබඳව අධ්‍යයන වාර්තාවක් මසක් ඇතුළත ලබා දෙන ලෙස සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයාටද එම කාරක සභාව නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව රුපියල් බිලියන 372ක් බව එහිදී අනාවරණ වී ඇත. කොවිඩ් වසංගතයෙන් පීඩාවට පත්ව සිටින රටවාසීන්ට සහ ලෝකවාසීන්ට සෙත්පතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සංවිධානය කරන රත්න සූත්‍ර දේශනා මාලාවේ 247 වැන්න අද පැවැත්වේ. සියඹලාගොඩ පොල්ගස්සෝවිට නෙළුම්විල විහාරස්ථානයේදී සවස 6:30ට රත්න සූත්‍ර සජ්ජායනය පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ අදහස් දක්වන පූජ්‍ය විතාරන්දෙනියේ මේ දහනන්ද ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා වාසීන්ටත් සියලු ලෝක වාසීන්ටත් තිරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සියඹලාගොඩ පොල්ගස්සෝවිට නෙළුම්විල විහාරස්ථානයේ සිට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් ලෝකවාසී සත්වයන් කෙරෙහි ආශිර්වාද කරමින් පවත්වනු ලබන රතන සූත්‍ර දේශනා පින්කම අද දින නෙළුම්විල විහාරස්ථානයේ සිට රටවාසී සියලු දෙනාටමත් ලෝකවාසී සියලු දෙනාටමත් මේ ඇති වී තිබෙන වසංගත රෝග තත්වයෙන් මිදීම සඳහා එදා බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරදී තුන්බිය දුරු කිරීම පිණිස දේශනා කරන ලද මහා බල සම්පන්න වූ රතන සූත්‍ර දේශනාව සිදු කරනවා. ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවටත් ලෝකවාසී ජනතාවටත් ආශිර්වාද කරන මේ අවස්ථාවට සියලු දෙනාම ඒකාත්මික වෙමින් මේ අප මාතෘ භූමියෙන් මුළු ලෝකයෙන්ම කොරෝනා වසංගත රෝගය දුරු කර ගැනීම සඳහා මේ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සම්බන්ධ වෙන ලෙස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා සම්බන්ධ වෙන ලෙස සියලු දෙනාටම කාරුණිකව දැනුම් දෙනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. දියරකිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමේ නව වැඩපිළිවෙලක් ආරම්භ කෙරේ. පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යාංශය එය ක්‍රියාවට නංවයි. මෙරට කිරි ආශ්‍රිත නිෂ්පාදන අවශ්‍යතාවෙන් 60% ආනයනය කරන බවට හඳුනාගෙන ඇත. නව වැඩපිළිවෙල යටතේ ගොවින්ගේ ආර්ථිකය නංවාලීමද අරමුණකි. සෞභාග්‍යා කුළුපටු නිෂ්පාදන ගම්මානයේ ප්‍රතිලාභීන් 50 දෙනෙකුට මුල්‍යාධාර පිරිනැමේ.
අරනායක නාරම් ගම්මන ප්‍රදේශයේ ආශ්‍රිතව එම ගම්මානය පිහිටවා තිබේ. ගුණාත්මක කුළුපඩු නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම සඳහා 50%ක මුල්‍ය දායකත්වයක් රජය සපයයි. මිළඟට ප්‍රමුඛ පුවත. මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තම බෝනස් තීමනාව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ග්‍රෑන්ඩ් බෝනස් රුපියල් මිලියන 8,600ක අසම සම ජීවිත රක්ෂණ බෝනස් තීමනාව මෙවරත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ජීවිත රක්ෂණ හිමියන්ට මෙම තීමනාව රක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින්ම පමණයි. වැඩි විස්තර සඳහා අමතන්න 0112 357 357 ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කලාපීය සහයෝගීතාව සහ ජාතික අභිලාෂ වෙනුවෙන් රජය නව මුහුණුවරකින් ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා කියා සිටී. දේශපාලන අභිලාෂ පස්සේ කළා රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නොබැඳී ප්‍රතිපත්තිය අනුගමනය කරන බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. අපි විශ්වාස කරනවා අපේ මානව හිමිකම් අපි හැමදාම දිනු කරගන්න ඕනේ. මානව හිමිකම් හොඳටම තියෙන රටක් අපි ගත්තොත් එහෙම ස්කැන්ඩිනේවියාව රටක් නැත්නම් නවසීලන්ත වගේ රටක් බැලුවොත් එහෙම ඒ කට්ටිය කියන්නේ නැහැනේ දැන් අපි මේ ලෝකයේ පළවෙනි තැනට ඉන්නවා මානව හිමිකම් වලින්. ඒ හින්දා අපි මේක තව වැඩි දිනු කරගන්න දෙයක් නැහැ කියලා එහෙම මතයක් නැහැ. හැම රටේම මානව හිමිකම් දැන් ඇමරිකාවේ වුණත් බ්ලැක් ලයිව්ස් මැටර් කියන එකෙත් දිහා බැලුවොත් එහෙම මානව හිමිකම් මේ කට්ටියගේ ඒ වැඩි දිනු කරගන්න උවමනාවක් තිබෙනවා. ඒක අවිවාදයෙන් අපි පිළිගන්න ඕනේ කාරණාවක්. නමුත් අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ පාලන අවශ්‍යතාව මොනවාද කියන එකක් තිබෙනවා. එතකොට අපේ මේ විදේශ ප්‍රතිපත්තිය අපි අනුගමනය කරනකොට අපේ රටේ දේශීය ප්‍රතිපත්තිය පාවා දෙන්නේ නැති වෙන විදිහකට අපිට කටයුතු කරන්න ඕමනාවක් තිබෙනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. දකුණු පළාතේ රේන්ද බතික් වෙස්මුහුණු ලී කැටයම් සහ අත්කම්මාදී කුඩා කර්මාන්ත සංවර්ධනයට රාජ්‍යාංශයේ සංවර්ධනාත්මක දායකත්වය ප්‍රමාණවත් නොවන බව එම කර්මාන්තකරුවෝ චෝදනා කරති. එම කර්මාන්ත බිඳවැටි ඇති අතර දෛනික ආදායමද පහළ ගොස් තිබේ. මේ නිසා තමන් දැඩි දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි පවසන ඔවුහු එම කර්මාන්ත නගා සිටුවීම සඳහා සහාය වන්නේ පළාත් කෘෂි කර්මාන්ත අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිති. දකුණු පළාත් ආණ්ඩුකාරතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. හයිටි ජනාධිපති ජෑනෙල් මෝස් ප්‍රහාරයකින් මිය ගොස් තිබේ. එරට අගනුවර පිහිටි ඔහුගේ නිවසට මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ නාදුනන සන්නද්ධ පිරිසකි. ප්‍රහාරයෙන් ජනාධිපති ආඩ්‍රාව තුවාල ලබා තිබේ. එරට අන්තර්වාර අග්‍රාමාත්‍ය ෆ්ලොඩ් ජෝසප් කියා සිටියේ රාජ්‍ය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි. මියගිය 53 හැවිරිදි ජනාධිපතිවරයා 2017 වසරේ සිට බලයේ සිටියේය. ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය අගුළු දැමීම තවත් සතියකින් දීර්ඝ කෙරේ. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් නගරය වසා දැමුණේ පසුගිය 26 වෙනිදා සිටයි. ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම මෙම තීරණය ගැනීමට හේතු බව නිව් සවුත් වේල්ස් රාජ්‍ය සඳහන් කළේය. සිඩ්නි නගරයෙන් කොවිඩ් ආසාදිතයන් 330 දෙනෙකු හඳුනාගෙන තිබේ. බටහිර ඇෆ්ගනිස්තානයේ ප්‍රධාන නගරයකට තලිබාන් සටන්කාමින් ඇතුළු වී ඇතැයි වාර්තා වේ. බැගිස් පළාතේ ප්‍රධාන නගරයක් වන ක්වාලි ඊනම්හි රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා අසල පිහිටි හමුදා කඳවුරකට ගෙන ගොස් ඇතැයි ප්‍රාදේශීය ආණ්ඩුකාරවරයා විදේශ මාධ්‍යයට පවසා ඇත. ඉදිරියට ඇදෙන සටන්කාමින් සහ රාජ්‍ය හමුදා අතර දරුණු සටන් පවතී. වසර 20ක මෙහෙයුම්වලට නිරතව සිටි ඇමරිකා ප්‍රමුඛ නෙටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වීමේ වාසිය ලබා ගැනීමට තලිබාන් සංවිධානය උත්සාහ දරමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා පෙන්වා දේ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
මහවැලි එල් කලාපී වාරි ජලාශ 47ක් සංවර්ධනය කිරීම ආරම්භයි. ඒ ක්‍රාවට නැන්වෙන්නේ වාරි සෞභාග්‍ය වැඩසටහන යටතේ. ඊට වැය කරන මුදල රුපියල් කෝටි 12කි. මෙම වාරි පද්ධති ප්‍රතිසංස්කරණය කිරීමෙන් දෙකන්නේ වගා කිරීම සඳහා ජල පහසුකම් සැපේ. එමගින් අලුතින් ඉඩම් අක්කර 5000ක් වගා කිරීමටද හැකි වේ. මේ අතර සෞභාග්‍යෙන් එගොඩ වැඩසටහන යටතේ ඇලහැර පොකුණුගල ට්‍රැක් 26 පාලමේ ඉදිකිරීමද ආරම්භ කර ඇත. ඊට රුපියල් කෝටි 4ක් වැය කෙරේ. ක්‍රීඩා පුවත්. ටෝකියෝ ඔලිම්පික් කුලලේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඔලිම්පික් ධනජය රැගෙන යාමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ඔලිම්පික් ශූරයෙකු වන පැටි මිල්ස්ටර් සහ ඔලිම්පික් ශූරයෙකු වන කේට් කැම්බල් හට හිමිව තිබේ. ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව මේ බව අද නිවේදනය කළය. මෙහි විශේෂත්වය වන්නේ පැසිපන්දු ශූර පැටි මිල්ස් ක්‍රීඩකයා ඔලිම්පික් උළෙලේ ඔස්ට්‍රේලියානු ධාජය රැගෙන යන ස්වදේශිකයෙකු බවට පත්වීමයි. මෙවර ඔලිම්පික් ක්‍රීඩා සමාරම්භක සහ සමාප්ති උළෙලේදී අදාළ රටවල ඔලිම්පික් ධාජය රැගෙන යාමේ අවස්ථාව ක්‍රීඩක ක්‍රීඩිකා දෙපළකට හිමි වෙයි. 1980 මොස්කව් ඔලිම්පික් ක්‍රීඩා උළෙලින් අනතුරුව මෙවැනි අවස්ථාවක් උදාවන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ඔස්ට්‍රේලියානු ධාජය රැගෙන යාමට නියමිත කේට් කැම්බල් ක්‍රීඩිකාව එරට වෙනුවෙන් ඔලිම්පික් පදක්කම් 5ක් දිනාගෙන ඇති අතර එයට රන් පදක්කම් 2ක් ඇතුළත් වෙයි. ඔලිම්පික් උළෙල ලබන 23 වැනි දින ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB ගෞරව ප්‍රශංසා. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. මාතර දිස්ත්‍රික්කයේ කෘෂි ව්‍යවසායකින් 120 දෙනෙකු වාණිජ්‍ය මට්ටමින් සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 47කි. දිස්ත්‍රික් සංවර්ධන කමිටු යෝජනාවක් අනුව ව්‍යාපෘති ක්‍රාවට නැන්වේ. නව ආදායම් මාර්ග උත්පාදනය කර ගම දියුණු කිරීම එහි අරමුණයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ රට වෙනුවෙන් විශිෂ්ට සේවයක් සිදු කළ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වූ ඔබට පිදෙන උත්තමාචාරයක් ලෙස ජාතික ඉතිරි කිරීමේ බැංකුව NSB ගෞරව ප්‍රශංසා හඳුන්වා දුන්නා. දැන් NSB ගෞරව ප්‍රශංසා සමගින් 6.75ක අවම පොලියක් යටතේ මිලියන 5ක් දක්වා ණය මුදලක් පැය 2කින් ලබා ගන්න. විශ්‍රාමික රාජ්‍ය සේවක ඔබට වයස අවුරුදු 75 දක්වා ගෙවීමේ පහසුකම්ද සහිතයි. ග්‍රිබ් වාර්තා අනවශ්‍යයි. NSB ගෞරව ප්‍රශංසා ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉතිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. රුසියාවේ මොස්කව් නුවර දක්වා ලබන 30 වෙනිදා සිට ගුවන් ගමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි. පිරිමැසුම් පන්තියේ ආසන 269ක් සහ ව්‍යාපාරික පන්තියේ ආසන 28කින් සමන්විත A330 වර්ගයේ එයාබස් යානයක් ඊට යෙදවෙයි. සෑම සිකුරාදවකම ශ්‍රී ලංකාවේ සිට රුසියාව දක්වා ගුවන් විහුම් සිදු කෙරේ. එම යානය සෑම ඉරිදාවකම රුසියාවේ සිට නැවත කොළඹට පැමිණෙන බවද එම ගුවන් සේවය නිවේදනය කරයි. ආර්ථික පුවත් ආවරණය අයියෝ ආද අප මේ යන්නේ නෑනේ. මේ ඔය වසන්තයි යන්නේ. ඇයි මල්ලි මොකද හදිස්සිය? නෑ ඉතින් සල්ලි තමයි හදිස්සිය. ඇත්තද? හැබැයි සල්ලි හදිස්සි උනාට මල්ලි හදිස්සි වෙන්න එපා. ඕනම LOLC Finance ශාඛාවක ත්‍රිවිලර් එකේ පොත තියලා එවලේම සල්ලි ගන්න. LOLC Finance වීල් පොතට කෑෂ්, වීල් පොතට එවිලෙම කෑෂ් අතට. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම.
හෙට පෙරවරු 9:30 සිට ලබන 10 වෙනිදා පෙරවරු 9:30 දක්වා කාල සීමාවේදී මන්නාරමේ සිට කොළඹ හා හම්බන්තොට ඔස්සේ පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය. මන්නාරම සිට පුත්තලම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. දිවෙන වටාවන සෙසු මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකි බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඉහත කාල සීමාවේදී එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදීමේදී අවධානයෙන් කටයුතු කරන්නයිද ඉල්ලීමක් කෙරේ. කාලගුණ වාර්තාව ඔබ වෙතගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යළිත් සිරස්තල ලබන සඳුදා සිට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත. රටේ උරුමය විනාශ කිරීමට කිසිවකුට ඉඩ නොතබන බව අගමැති කියයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී සම්මතයි. ජාතික ගුවන් විදුලියෙන් සහ ජාතික රූපවාහිනියෙන් ඒකාබද්ධ වැඩසටහන් සැලැස්මක්. විදුලි සහ ජලනල ක්ෂේත්‍රයේ වෘත්තීය ශිල්පීන්ට NVQ සහතිකය නොමිලේ. ගම සමග පිළිසඳරින් බලංගොඩ ග්‍රාමීය මාර්ග 30ක් සංවර්ධනයට පියවර. බැසිල් රාජපක්ෂ මහතා හෙට පාර්ලිමේන්තුවට. හයිටි ජනාධිපති ප්‍රහාරයකින් මියයි. ඔලිම්පික් දහජය රැගෙන යාමේ අවස්ථාව ඔස්ට්‍රේලියානු ස්වදේශික ක්‍රීඩිකාවකටත්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. සන්ධ්‍යා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න රාත්‍රී 9ට.